ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු විදියටම ඔබ මේ එකතු වෙලා ඉන්නේ විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක. ඔබ දැන් දන්නවා විශ්වකර්ම YouTube නාලිකාව හරහා මොනවා සම්බන්ධවද වැඩිපුර කතා බහට ලක් වෙන්නේ කියලා. ඒ වගේම අද අපි මාතෘකාව කරගෙන තියෙන්නේ විශේෂයෙන්ම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ ඉනාබන්ධන කියන්නේ, ඉනාබන්ධන හරියාකාරව සිද්ධ කරගන්නේ කොහොමද, ඉනාබන්ධන හරහා මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. සුපුරුදු විදියටම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රාගම ගුරුතුමා. අයිබන් ගුරුතුමනි. ඔබතුමාව අපේ වැඩසටහනට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම වැඩසටහන ආරම්භයේදීම දැන් සඳහන් කළානේ ගුරුතුමනි මේ මොනවද මේ ඉනාබන්ධන, ඒ වගේම ඉනාබන්ධනයක් අපි කොහොමද හරියාකාරව සිද්ධ කරන්නේ කියලා. ඇත්තටම මොකක්ද මේ ඉනාබන්ධන කියලා කියන්නේ? ඉනාබන්ධනයක් කියන එකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඉනාබන්ධනයක් ගොඩක් දුරට කරන්නේ කවුරු හරි කෙනෙක්ව ආදරය, සෙනෙහස, එහෙම නැත්නම් බලෙන් හරි තියාගන්න තමයි ඉනාබන්ධනයක් කරන්නේ. ඒතර ඉනාබන්ධන කිරීමේ ආදීනව කියන එකක් වෙනම තියෙනවා. ඒ කියන්නේ ওই දේවල් වලට සමහරක් කරලා මතුරුපුව දෙනවා, කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, ඒ වගේ දේවල් කරනවා. හැබැයි ඔගේ ආදීනව කියලා කියන්නේ යම්කිසි විදියකට මේ ඉනාබන්ධනය දෙන ඒගොල්ලන්ට වෙන සිදුවීම තමයි පිළිකාවාතත්වයට එන්න පුළුවන්. ඒකින්ද මේ ඉනාබන්ධන කියන එක ඇඟට දෙන එකේ ලොකු නරකක් තියෙනවා. මොකද හේතුව ඔක ගත්තොත් එimhe ඉනාබන්ධනයක් ගොඩක් දුරට දෙන එකේදී තියෙනවා දැන් ගොලිබෙලි සාරුව කියලා එකක්. ගොලිබෙලි සාරුව කියන්නේ අන්තිම නීච රොඩී කුලේ ගුරුකම්. ඒකෙදි වෙන්නේ ගොල්බෙල්ලව මරලා එයාගේ සැව අරගෙන සැව මතුවලා ගුලියක් හදලා කන්න දෙනවා. ඊට පස්සේ ඒක ගිහලා බඩ වැලේ ඇලෙනවා. ඇලුනයින් පස්සේ එතන තුවාල වෙලා කැන්සර් එකක් හැදෙනවා. අපි ආදරය කරන කෙනෙක්ට මේ වගේ දෙයක් කරන්න හිතනවද? ඔය මහා ලොකුවට කියන රොඩී කුලේ තියෙන ගුරුකම් ජීවිතේට කාටවත් කරන්න එපා. කළොත් මේ මනුස්සයා නීච වෙනවා. මොකද රොඩී කුලේ කියලා කියන්නේ මේ තියෙන විදිය නීච කුලනේ. අන්තිම පහත්ම කුලයක් තමයි. ඒතකොට ඒගොල්ලෝ කරන මන්ත්‍රවල ඒගොල්ලෝ ගාද අපි නිකන් හිතන්නකෝ. අපි ගත්තොත් ගිහිල්ලා සාමාන්‍ය හෝටලයක කන මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා සාමාන්‍යයෙන් ඔය චූටි කඩ අපි මේ මඩු වගේ කඩවල. එතකොට ඒ දෙකේ වෙනසක් තියෙන පිරිසුදුකම අපි ගන්නවා. සමහර තැන්වල පිරිසුදු තියෙනව නැහැ කියන එක නෙමෙයි මම මේක. එතකොට අරකේ අපි ගත්තොත් ප්ලේට් එක උණු වතුරෙන් ගිහිල්ලා හේදිලා එහෙම තමයි අපිට කෑම එකේ. ප්ලේට් එකේ තරම් පිරිසුදු. අරවල සමහරක් කරලා ටැප් එකකින් අල්ලලා හොදනවා. ඔය දෙකේ වෙනසක් තියෙනවා. ඒ වගේ තමයි. ඔය රොඩී කුලේ කියන එක අන්තිම පහත්ම තත්ත්වය. ඒතකොට රොඩී කුලේ ගුරුකමක් කාට හරි කළොත් එහෙම මේ මනුස්සයාට එක පැත්තකින් ඒ මනුස්සයාගේ ආර්ථිකය වැටෙනවා, ඊළඟට ශරීරය වැටෙනවා. ඒක නිසා මේ ඉනාබන්ධන කියන එක හරි වැදගත් දෙයක්. අපි දන්නේ නැහැ. ඔයාට කවුරු හරි කෙනෙක් කැමති නම් ඔයාගෙන් ආදරය ප්‍රකාශ කරන එක හරි ඔයා කැමති නම් නිකන් ඉන්න එක හරි කමක් නැහැ. හැබැයි ඔයාව අපි බලෙන් ගන්නවා. බලෙන් ගන්න යම් කිසි දෙයක් කන්න දෙනවා. ඒ දීලා ඔයාට ලෙඩක් හැදුනොත් එහෙම දරුවෝ කොහොමද දුල්මිනි අපි ජීවත් වෙලා වැඩක් තියෙනවා. මිනිහෙක්ව ආදරයට ගන්නේ ආදරයෙන් රැකගන්නනේ. ඇයි විනාශ කරන්නේ? ඔව්. ඉතින් ඒක නිසා දුල්මිනි මේ গুপ্ত විද්‍යාව කියන එක හරියට අර මේ දැලිපිහියෙන් කීරි කරනවා වගේ තමයි. ඒ කියන්නේ හරියට කළොත් හරි, වැරදියට කළොත් දිව කැපිලා යනවා. ඉතින් ඒ වගේ ඒක නිසා පළවෙනිම දේ අපිට ආදරය කරන කෙනාව රැකගන්න. එතකොට මේ গুপ্ত විද්‍යාවෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට දැන් ඒක අනිත් පැත්ත ගත්තොත් එහෙම කරපු ඒවා කපන එක. ඒක මම කරනවා. දැන් මම සාධාරණ හේතුවක් මත නිසා গুপ্ত විද්‍යා කටයුතු අනවශ්‍ය දේවල් වලට යොමු කරන්නේ නැහැ. හේතුව තමයි දුල්මිනි මේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා අද දකින කෙල්ලව එතන පොල්ලව හෙට යාළු කරගන්න. ඉතින් එතන ආදරයක් නැහැනේ. එතන තියෙන රාගයක් හරි වෙන දෙයක් එතන තියෙන්නේ. කෙනෙක්ට ආදරය කරන්න ක්‍රමවේද තියෙනවා. මම දන්න තරමට. එයා හැංගීම් දෙනීම්, එයා මේවයි ලස්සනයි කියත්තාම ඕනෙම කොල්ලෙක් ඔය එහෙම දෙයක් ඇති වෙනවා. හැබැයි ඒක එක පාටම දකින ආදරයක් වෙන්න බැහැනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා ගන්නවා ඔයා කාත් එක්ක හරි යාළුලා ඉන්නවා. දැන් ඔයාගේ මේ බොයිෆ්‍රෙන්ඩ්ව කවුරු හරි කෙනෙක් මොන හරි හේතුවකින් කඩලා දෙනවා. අන්න එතනදී අපිට ඔප්ෂන් එකක් තියෙනවා. නැතුව ඔයා දැන් කවුරු හරි කියනවා අන්න දුල්මිනියෝ මට දැස්ති කරලා දෙන්න. එහෙම කරන්න යන්න එපා গুপ্ত විද්‍යාව. ඒක හරි වැරදි දෙයක්. කෙනෙක්ගේ දෙයක් බලෙන් ගන්න බෑ අපිට. ඒ කරන්න පුළුවන්. මං කියන්නේ බෑ කියන එක නෙමෙයි. ඒව මම බාර ගන්න නැහැ. කොහොමද මම වශී ගුරුකම් බාර ගන්න. හැබැයි වශී වෙන්න කරපු දේවල් গুপ্ত විද්‍යා කටයුතු හරි මොන හරි දෙයක් කරලා තියෙනවා. ඒවා කපලා සුද්ධ දවසකට දුල්මිනි මාගාවට එනවා කොහොමද 3 දිනක් 4 දිනක්වත් දීපු දේවල් නයි. දැන් ගිය සතිය ආවා එක නෝනා කෙනෙක්. ඇත්තටම එයා ගෙදරින් එළියටවත් බහින්නේ නැති කෙනෙක්. කොහොමද එයාට දීලා තියෙන්නේ? බලපුවා නැන්දගෙන දීලා තියෙන්නේ. මං ඒක එයාට කියන්නේ කියන නැන්ද දුන්නේ කියලා මම දැක්කා ඒක.
නමුත් මම සද්දන කර හිටියා. මොකද පවුල් ආරවුල් ඇති කරන්න බෑනේ. ඉතින් එතකොට ඉතින් ඇත්තටම දැන් මේ වෙනකොට ඔයා බලන්න දැන් මම මේ ලෙඩ සෙට් එක කියන්නේ. එයාට තියෙනවා එකක් තමයි කෙට්ටු ගර්ල් කෙනෙක් බඩ එන්න බඩක් ඇවිල්ලා. විකෘති වෙලා. එතකොට මහත්යත් එක්ක හැංගීම් දෙනින්නේ නෑ. හරිද? මහත්යත් එක්ක නුරුස්සනවා. එපා වෙනවා. ඉතින් ওই දේවල් වුණාම දුන්න පවුල් කැඩෙනවනේ නිකන්. ඒක නිසා මේ ඉනා බන්ධන කියන එක හරි වැදගත්. ඕගොල්ලෝ උනත් අනවශ්‍ය මිනිස්සු දෙන ඒවා කන්න බොන්න යන්න එපා. ඉතින් මොකද අපි දන්නේ නැහැ කොයි කෙනා අපිට දෙනවද කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අන්න අරයා මට දෙනවා දැන් වාගේ තරහකාරයා ගැන වා අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්නේ මෙයා මාත් එක්ක තරහයි කියලා. හැබැයි තරහකාරයා නොවන කෙනා ගැන අපි අයිඩෙන්ටිෆයි කරලා නැහැ නේ මෙයා. හිතවත්ම කෙනා ගැන. එහෙම වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක දැන් මෙහෙම දෙයක් දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගෑල්ලම එක්ක සෙට් කරගන්නවා කියලා හිතන ඒ කරදි එයාගේ යාළුවනේ ඉස්සෙල්ලා අල්ලගන්න. එහෙම දෙයක් තියෙනවා. ඒතර යාළුවා හරහා දෙයක් කන්න දුන්නොත් මොකද වෙන්නේ? එකම දේ මම කියන්නේ ආදරය කරන්න ආදරේ විඳින්න. හැබැයි එකම දේ මේ ආදරය නිසා අනවශ්‍ය දේවල් කරලා කාවවත් ගන්න එපා. මොකද එතන ආදරයක් නැහැ. එතන තියෙන්නේ ආටිෆිෂල් ආදරයක් නේ. එහෙම දෙයක් තියෙනවා. දැන් එතකොට හැබැයි අපි ඒකේ අනිත් පැත්ත කතා කළොත් දැන් හස්බන්ඩ් and වයිෆ්. එයාට මොනාරි කරලා හස්බන්ඩ් ගෙදරින් ගිහිල්ලා. අන්න එතනදී අපිට ඔප්ෂන් එකක් තියෙනවා. මොකද හේතුව එයාට කරපු නිසානේ ගියේ. ඔව්. අනිත් එක එකම දේ ආදරේ නැති කෙනෙක්ට ආදරේ බලෙන් ගන්න යන්න බෑ. ඒක අසාර්ථක දෙයක්. ඒක සාර්ථක දෙයක් නෙමෙයි. මොකද හේතුව එයා කවදා හරි දැන් මගේ බලයේ තියෙනකම් මේක රැඳේවි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක කැඩේවි. ඉතින් එතකොට ආයෙ අවුරුද්දකින් විතර එනවා ආයෙ ගුරෙක් හොයාගෙන නැත්තම් ගුරු හොයාගෙන එන්න වෙනවා. ඉතින් ඒකෙන්ද පුතේ එකම දේ ඔයාට දැනෙනවා නම් එයා මොකද සමහරක් මේ අපේ කල්චර් එකේ මම දකින දෙයක්. නෑ නෑ බැඳපු කෙනත් එක්කම ඉන්න ඕනේ. අපේ අම්මලා කියනවනේ. හැබැයි ගුටි කනවා උදේට ගහනවා. දැන් මේ ඊපෙර දෙක නෝන කෙනෙක් ආව ඔළුව පැලිලා යාගේ. ගහලා මහත්තයා. මෙයාගේ වෙන සම්බන්ධයක් තියෙනවා. ගහලා කුඩු කරලා ගෙදර එයා පොඩි කරලා මං කොහොම ඉතින් අයින් වෙලා යන්න කියලා. දැන් ඕක ගුටි කක ඇයි ඉන්නේ නෑ නේ අපේ අම්මලා කැමති නෑ බැඳගත්ත මොන කර්මයක්ද මේ ගෙවන්නේ. එහෙම එපා. වාට ගැලපෙන්නේ නැත්නම් එයාට ගැලපෙන්නේ නැත්නම් ඔය දෙන්නට එකට ඉන්න බෑ මොන බලෙන් ගුරුකම් කරලා තියාගන්න බෑ. මොකද එතන මුකුත් කරලා නැහැ ඇත්තටම. ඒකේ මෙහෙමයි ඔතන ගත්තොත් එහෙම දුල්මින් තව මන් දකින වරදක් තියෙනවා. මම පිරිමියෙක් හින්දා නෙමෙයි කතා කරන්නේ. අපේ ගත්තොත් පිරිමි ඇත්තා ගෙදර ඒ මොනසයා ගෙදරට හම්බ කරන්න ඕනේ. ළමයි රකින්න ඕනේ නෝනා රකින්න ඕනේ. එයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා බලන්න මේ බඳින්න ඉස්සෙල්ලා කතා කරනවානේ අනේ චූටිවා කෑවද සුදු මණික ඔය ඔක්කොම දේවල් අහනවා. හැබැයි බැඳලා අර සීල් එක ගහපු දාට පහුවදා ඔය ටික ඔක්කොම නැතුව යනවානේ. හරි ඊට පස්සේ මගේනේ වින්ඩේ මාත් එක්ක කියන අපේ එහෙම දෙයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඕම ටික දවසක් ඇද්දි කොහොම හරි දෙන්නේ කියලා දරුවෙකුත් හම්බ වෙනවා. දරුවා හම්බෙද්දි දැන් මහත්තයා ගෙදර එනවා මහන්සි වෙලා අපි ජොබ් එකට ගිහිල්ලා හරි මොකකින් හරි ගිහිල්ලා එනකොට ඇවිල්ලා ඒකට මේ අනේ තේකක් දානවා. චුට්ටක් ඉන්න බබා චූ දාලා ටක් ගාලා එන්නම් කියලා කියනවා. ඉතින් ඔය ටක් ගාලා කියන එක පැයක් විතර යනවා සාමාන්‍යයෙන්. වැඩි ටික ඉවරයි. අර මස්සර තේත් එපා වෙනවා. හරිද දැන් ඔන්න හතර එන මිනිස්සු බලනවා නෑ කමන චූ දාලානේ. අද චුට්ටක් පරක් වෙලා යනවා. ඊට පස්සේ හතර එන මිනිස්සු අටට එනවා ගෙදර. හරිද? අටට එද්දි ඇවිල්ලා බලපුවම පොඩ්ඩක් ඉන්න මම මේ රෙදි ටික හොදනවා බබාගේ. ඔන්න ඔය විදිහට වෙලා බබාට තන වැඩි වෙනවා මහත්යට තන අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එක්ක මාංශ එනකොට ඔය ඩ්‍රින්ක් එකකට පොඩ්ඩක් පුරුදු වෙලා කොල්ල සෙට් වෙනවා නැත්තම් ගිහිල්ලා. එහෙම නැත්තම් ඔය අනිත් විදිහට තව කවහරි සෙට් වෙනවා. ඔන්න ඔය හේතුන් මත වෙච්ච පෞල් කැඩිලි මට අනන්ත අහු වෙලා තියෙනවා. හරිද? මං අහනවා ඔයාගේ දැන් ඕනෙම දෙයක පුතේ වැරද්දක් තියෙනවනේ. අපි ගත්තොත් දුන්නේ එක්කෝ මගේ වැරද්දක් එක්කෝ ඔයාගේ වැරද්දක්. එහෙම වැරදි තියෙනවා. එතකොට අපි කතා කරලා බලද්දි ඔන්න ඔය දේවල් සිදුවීම් එක්ක එතකොට ඔය අතරතුරේ කොහොම හරි කරලා ඔය ඉන්නකොට තව ළමෙක් හම්බෙන්න හදනවා. එතකොට ඔය ළමයාත් ගත්තම අර මොකද කෙලින්ම මිනිහා නැත්තරම නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්තිමට මිනිස්සයාට ගෙදර එන එක එපා වෙනවා. ඒටි ඇවිල්ලා වැඩක් නැහැ. එතකොට මිනිස්සයා වෙන තරකට යන්න හැදුවොත් ඔය ගියේ ඒවා අන්නන්තමට අහු වෙලා තියෙනවා. ඔය වෙච්ච සිදුවීම් එක. ඒක නිසා අපි ආදරේ දරුවන්ට දෙන ආදරේ, සැමියාට දෙන ආදරේ, එහෙම නැත්නම් නෝනාට දෙන ආදරේ, දරුවා ඒ හැමදේම දෙන්න ඕනේ. ඒවා තියෙනවනම් පවුල් වල ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා. සාමාන්‍ය පිරිමියා කට වහගෙන ඉන්නවා නම් ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා. එහෙම දේවල් තියෙනවා. ඒත් අමතරව ওই දේවල් ටිකත් එක බෙදා හදාගෙන අපි ජීවත් වෙන්න ඕනේ. මොකද හේතුව මිනිස්සු අපි මිනිස්සුනේ හැමදාම. අපිට ලොකු දේවල් නැහැ. ඒ තියෙන දේ. එතකොට අර මං කිව්වේ අපිට එතකොට සමහරක් වෙලාවට ඒ ගුරුගම් පස්සෙවත් මොනක්වත් යන්න අවශ්‍ය වෙන එකක් නැහැ. පළවෙනිම දේ ඔයාගේ දිකනාට ඔයා හරියට ආදරය දෙන්න. ඒ ආදරය දුන්නොත් දැන් අඩුම ගානේ අර ඔච්චර වැඩ කරගෙන ඉන්න ටක් ගාලා ගිහලා තේක හදලා මම පොඩ්ඩක් වැඩ මේකට කරලා බොන්නකෝ.
ඒක අනිත් එක කතා කරන විදිය බලන්න. එතකොට දැන් ඇවිල්ලා අනිත් ඒකක් දාන්න පොඩ්ඩක් ඉන්නකෝ මමල. එතකොට අර වොයිස් රේස් කරන එකනු අපිට එපා වෙනවා. චුට්ටක් ඉන්න මම ටක් ගාලා එනවා. මම කෑම එකක් හදාගෙන එනවා. බත් එක බෙද. ඒ ආදරණීය විදිහට කතා කරලා බලන්න. ඒ දේවල් එක්ක ඔයාගේ ජීවිතයේ ගොඩාක් දුරට තියෙන ගෙදවල් වල තියෙන හැල හැප්පිලි ගොඩක් අඩු වෙනවා. ඔබ විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නකොට දැන් නිවසේ ඉන්න ගමන් ඔබ කල්පනා කරනවා ඇති අපි කොහොමද ගුරුතුමාව මුණ ගැහෙන්නේ ගුරුතුමා සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබට පුළුවන් තිරේ දිස්වන අංකවලට කතා කරලා ගුරුතුමා සමග සම්බන්ධ වෙන්න වෙලාවක් වෙන් කරගන්න. ඒ වගේම ගුරුතුමා මේ කටයුතු සිදු කරන්නේ මාසයේ අවසාන ඉරිදාවත් ඇතුළුව උදෑසන 8ට පෙර ගුරුතුමාව මුණ ගැහෙන්න පැමිණෙන පුද්ගලයන්ට පමණයි. ඒකත් මතක් කරන ගමම ගුරුතුමනි යන්ත්‍ර දෙකක් සම්බන්ධයෙන් අපි ටිකක් වැඩිපුර කතා කරන්න ඕනි කියලා මට හිතුණා. මේ ශිව වටුක යන්ත්‍රය සහ මාතාංගේශ්වරී කියන යන්ත්‍ර දෙක සම්බන්ධව අපි චුට්ටක් කතා කරමු. මේ යන්ත්‍ර මොනවටද අපි පාවිච්චි කරන්නේ මේ හරහා ලැබෙන්නේ මොනවද කියලා. ශිව වටුක යන්ත්‍රය තමයි දැන් ඇත්තටම දැන් ඉනා බන්ධන කියන එක තියෙනවනේ. ඒ ඉනාවක් අපිට කරන කෙනා අපිට හොයාගන්න බෑ. එතකොට අපි කරන්නේ අපේ ආරක්ෂාව තකා අපි මේ වගේ යන්ත්‍රයක් පැලඳ ගන්නවා. එතකොට වෙන්නේ අනවින කොඩිවින හදිහූනියන් ඉනා බන්ධන කියන ඒවා ටික අපේ ඇඟට එන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ආරක්ෂා වෙනවා. තේරෙනවද? ඒක නිසා තමයි මේ ශිව වටුක යන්ත්‍රය දාන්නේ. හැබැයි මේ වෙනකොට ඇත්තටම මටත් ඕන වෙලා තිබ්බා. දැන් මෙච්චර කාලෙට මම ශිව වටුක යන්ත්‍රය වැඩි පාවිච්චි කරේ නැහැ. නමුත් මීට මාස 6කට විතර ඉස්සෙල්ලා මට වුණා පොඩි දරුවෙක් අඬනවා ඉවරයක් නැහැ. ඒතර යාට ආරක්ෂක යන්ත්‍රයක් දාන්න ඕනේ වුණා. ඒ පාරයි මම මේ ශිව වටුක යන්ත්‍රය දැම්මේ. ඒ යන්ත්‍රය දැම්මෙන් පස්සේ දරුවා අඬන එක නැවතලා. මොකද මේ අමනුෂ්‍ය දෝෂ වගේ දේවල් එයාගේ ළඟට එන්නේ නැහැ. ගෙදරටත් එන්නේ නැහැ. සාමාන්‍ය ගෙදරක යන්ත්‍රයක් තියෙනවා නම් එන්නේ නැහැ. ඒක නිසා මේක ආරක්ෂක යන්ත්‍රයක්. හැබැයි දියුණුවට නෙමෙයි. මේක කිසිම විදියකින් දියුණුවක් සම්බන්ධව පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍රයක් නෙමෙයි. මේකෙන් වෙන එකම දේ තමයි ආරක්ෂාව. ඒ කියන්නේ අනවින කොඩිවින බන්ධන හදිහුණියන් ඉනා කියන දේවල් ඒ කෙනාට දාන් ඉන්නකම් විතරයි මේ ගොඩක් දුරට දුල්මිනේ මේක වෙනම කොහේ හරි තිබ්බට නෙමෙයි. දැන් මම දාන් ඉන්නවනම් මට වදින්නේ නැහැ. ඔයා දාන් ඉන්නවනම් ඔයාට වදින්නේ නැහැ. ඒතකොට හැබැයි මම දාන යන්ත්‍රය ඔයාට හරියන්නේ නැහැ. මොකද හේතුව අපි නමට සිද්ධි කරා. ඒතකොට නමට සිද්ධි කරාන් පස්සේ ඒ දාගත්තෙන් පස්සේ ඒ දාගත්ත කෙනාම දාගන්න. එතකොට මේකෙදි අර ගොඩාක් ආරක්ෂක පැත්තට එහෙම නැත්නම් ආරක්ෂාව සඳහා පාවිච්චි කරන යන්ත්‍රයක් තමයි මේ ශිව වටුක යන්ත්‍රය. මාතාංගේශ්වරී යන්ත්‍රය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක කියන්නේ හරියට අපේ අම්මා අපිව බලා ගන්නවා වගේ කන්න දෙනවා, බොන්න දෙනවා, අඳින්න දෙනවා, අතේ තියෙන සල්ලි දෙනවා. ඒ වගේ යන්ත්‍රයක් තමයි මාතාංගේ. හැබැයි මාතාංගේශ්වරී යන්ත්‍ර අවුරුද්දකට මං හදන්නේ 100ත් 125ත් අතර ප්‍රමාණයක්. දැන් මේ වෙනකොට අවසන් වෙමින් පවතිනවා. මොකද මම ජනවාරි පළවෙනි දිනදල තමයි දුන්නේ. දෙවනි එක දැන් හදන්න පටන් අරන් තිනවා. අප්‍රේල් විතර වෙද්දී යන්ත්‍රය ඇඳලා ඉවර කරන්න පුළුවන්. යන්ත්‍රය ඇඳලා. මොකද යන්ත්‍රය එකින් එක අඳින්න ඕනේ. වාච්චු ගහපුවා නෙමෙයි. ඒතකොට යන්ත්‍ර අඳින්න මාස 3ක විතර කාලයක් යනවා. මේ යන්ත්‍ර ටික අඳින්න පමණක්. ඒතකොට මේ යන්ත්‍ර ටික ඇඳන් පස්සේ ඊළඟට ජීවන් කරන්න තව මාස 3ක් යනවා. කොහොමද 7 වෙනි මාසේ විතර වෙද්දී ඒක යන්ත්‍ර ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒක කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ මාතාංගේශ්වරී යන්ත්‍රය තමයි මගේ යන්ත්‍ර ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩිම ප්‍රතිඵලදායී තියෙන, වැඩිම දියුණුවක් ඇති කරන යන්ත්‍රය. ඉතින් ඒක නිසා ඒක හරි මේකයි. ඊළඟට අපි ගත්තොත් ඊළඟට තව තියෙනවා මගද සහන යන්ත්‍රය, ලක්ෂ්මී යන්ත්‍රය ඒවා වෙනම තියෙනවා. ඒවත් මම නොමිලේත් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වලින් ඇත්තටම මේ හැම දෙයකින්ම දුන්නේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ දියුණුවක් ඇති වෙලා මේ වලින් දෙයක් කරගන්න. මොකද දැන් මෙහෙම හිතන්නකෝ අපිට කතරගම පයින් යන්න බැයිද? ඔව් පුළුවන්. බැරි නෑ. මාසයක් විතර ඒ කකුල් කැක්කුම ඇදිලා. ඒකනේ අපි වාහනයක් කරන්නේ. ඒතකොට මේ යන්ත්‍රයකනුත් කරන්නේ අපේ යම්කිසි ගමනට පොඩි පුෂ් එකක් දාගන්න. එහෙම නැතුව මේ යන්ත්‍රයෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඔළුව කැක්කුම හැදෙන්නේ නැහැ, උණ හැදෙන්නේ නැහැ, කොරෝනා හැදෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මේක ආරක්ෂාවට. මේක දියුණුවට. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. ඒක කොයි විදිහටද ඒ දේවල් ටික අපි පාවිච්චි කරන්න ඕනේ. මොන යන්ත්‍රද පාවිච්චි කරන්න ඕනේ. දැන් අපේ ආරක්ෂක යන්ත්‍රයක් කියලා දාගන්නකොට ලක්ෂ්මී යන්ත්‍ර දාලා හරියන්නේ නැහැ. ඒතකොට ඒක වගේ දියා දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි ඇඳුමක් ගත්තොත් වෙඩින් එකට අඳින ඇඳුම අපි කඩේට යන්න අඳින්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිතේට ඕනේ කරන දේ ඕනේ විදිහට ලබා ගන්න එක තමයි ඒක ලබා දෙන්න ඉස්සෙල්ලා අපිත් අහනවා මේක මොනවටද ගන්න. ඒක නිසා යන්ත්‍රයක් වුණත් මන්ත්‍ර යන්ත්‍ර ඔය දේවල් ගොඩක් තියෙනවා ආරක්ෂක යන්ත්‍රවල. මේ දේවල් අවශ්‍ය විදිහට අපි පාවිච්චි කරනවා. ඔව් මාතාංගේශ්වරී කියන යන්ත්‍රය සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙච්ච නිසා ගුරුතුමනි මට මේ තව ප්‍රශ්නයක් යොමු කරන්න හිතුණා. දැන් බලාගෙන ඉන්න කෙනෙක් අපේ ප්‍රේක්ෂකයෙක් හිතන්න පුළුවන් මට මාතාංගේශ්වරී යන්ත්‍රයක් ඕනම තැනකින් ගන්න පුළුවන්. අපි දකිනවනේ මේ සමාජ මාධ්‍ය හරහා
ඕනෑ තරම් ගුරුකම් කරන මාතාවරු ඉන්නවා, එතකොට පියවරු ඉන්නවා, මේ වගේ අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා සෑහෙන්න මේ වගේ දේවල් කරන පුද්ගලයෝ ඉන්නවා. මේ මාතාංගේශ්වරී යන්ත්‍රයක් නිවැරදිව අපි කොහොමද ගන්නෙ අපේ මේ දියුණුව වැඩි කරගන්න? ඇත්තටම ගත්තොත් එහෙනම් මාතාංගේශ්වරී යන්ත්‍ර මාගා සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඔක රුපියල් 18 18 දෙන තත්ත්වය ඕන තරම් තියෙනවා. මට එක කෙනෙක් කතා කරලා කිව්වා මාත් මම මාතාංගේශ්වරී යන්ත්‍රයක් දාගත්තා වැඩි හරි ගියේ නැහැ නේ කියලා. මොකද මගෙන්ද කියලා නෑ නෑ වෙනද මම වෙන දෙයකින් කරුවා මට කියන්න බෑනේ වෙන දොස්තර කෙනෙක්ගෙන් මේ තරම් මගෙන් හරිද කියලා ඇහුවට හරියන්නේ නෑ. ඉතින් ඒක නිසා පළවෙනිම දේ වෙන්න ඕනේ මාතංගේශ්වරී යන්ත්‍රය කියන එක අධික මිලක් වෙනවා. මොකද හේතුව ඒවා සීමා සහිත සාමාන්‍ය මාගාව තව 10ක්වත් නැතුව ඇති ඉවරයි ඒවා. ඉතින් ඒක නිසා ඒවා පාවිච්චි කරද්දිත් ඒකේ ප්‍රතිඵලත් ඒ විදිහම. දැන් අපි ගත්තොත් එහෙම ෆුඩ් සයිකල් එක යන විදිහට නෙමෙයිනේ ප්‍රාඩෝ එක යන්නේ. ඒ දෙකේ වෙනසක් තියෙනවා කම්ෆර්ටබල් ඒ දේවල් ඔක්කොම. ඉතින් ඒක නිසා මේ දේවල් වල වෙනස්කම් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වෙනස්කමුත් එක්ක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා අපේ ආයතනයට කතා කරොත් ගන්න පුළුවන්. ඒකෙත් හැබැයි මම හිතන ගොඩක් නැහැ. මොකද මම මේ ඇත්තටම මම ඩුබායි වලට අරන් යන්න තිබිච්ච 20ක් 25ක් අයින් කරලා තිබ්බා. ඒ ටිකක් මම දැන් මේ වෙනකොට දෙන්න පටන් ගත්තා. ඒක නිසා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒක ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා කතා කරලා ගන්න. ඒකේ විතරයි ගැටලුව තියෙන්නේ. අනිත් ඒවල ගැටලුවක් නැහැ. අනිත් යන්ත්‍ර ඕන තරම් තියෙනවා හදලා දෙන්න පුළුවන්. ශිවවටුකත් ගොඩාක් ඉල්ලීම් කරලා තිබ්බා. ඒ ගොඩාක්ම දීලා තිබ්බේ අර මේ ළමයි කරයි මට බයයි ඒ වගේ තත්ත්ව නිසා තමයි මේ තත්ත්වය තියෙන්නේ. ඒ නිසා අර ගොඩක් ඒගොල්ලන්ට මේ වෙනකොට අර මගේ මාතංගේශ්වරී යන්ත්‍රයෙන් පස්සේ මොකද මම තමයි ඉස්සෙල්ලාම ඔබ මාකට් කරන්න ගත්තේ. දැන් හැමෝම අර වාකියෝ සමාජ මාධ්‍ය වල අර වල්ලියා මේ වල්ලියා හුල්ලියා කිය දාගෙන යනවා. දාගත්තර කමක් නැහැ. වගකීම කවකින් උනත් කමක් නැහැ. හරියට කරන කෙනෙක්ගෙන් ගන්න. හැබැයි අඩුවට නම් ගන්න බැරි වෙයි. මම දැක්ක දෙතුන් දෙනෙක් හොඳට කරන කට්ටියක් ඉන්නව නැත්නම් නෑ. ඉතින් ඒගොල්ලන්ගෙන් බල්ලා ගන්න වගකීමක් ඇති දෙනකින් ඕනේ දෙයක් කරගන්න. ගුරුකම් මාගාවට මෙන්න උගනේ කියලා මම කවදාකවත් කියලා නෑ. එන්න අවශ්‍ය වුණොත් බැරි වුණොත් මාගාවට එන්න. ඔව් මම තව ප්‍රශ්නයක් ඔය මාතාංගේශ්වරී යන්ත්‍රය හා සම්බන්ධ කරලා ගුරුතුමනි මම ඔබතුමාට යොමු කරන්න. දැන් මම ඉස්සෙල්ලත් අහුවේ මේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නකොට අපි කොහොමද මේක ගන්න කියන ගැටලුව ගැනනේ. දැන් මේකේ ප්‍රතිඵල ගැන කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මොන වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ? දැන් ඔබතුමාම කිව්වා මේක දාගෙන හිටියා කියලා අර අපි ශිව වටුක යන්ත්‍රය ගැන කතා කරා අපිට මේකෙන් මුදල් ලැබෙන්නේ නැහැ, දියුණුව ලැබෙන්නේ නැහැ. නමුත් මාතාංගේශ්වරී යන්ත්‍රය කියන්නේ දියුණුවට බලපාන යන්ත්‍රයක්. මේ මාතාංගේශ්වරී යන්ත්‍රයක් අපි පළඳගත්තාම මේකෙන් ලැබෙන ප්‍රතිඵල මොන වගේද? මාතාංගේශ්වරී යන්ත්‍රය කියලා කියන අමුගේ අපේ අම්මා අපිට සලකනවා වගේ හැමදේම දෙනවා අපිට. ඒක ලැබා දීමේ යන්ත්‍රයක් ඒක. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනය දියුණුව කරන දෙක සාර්ථක වෙන්නේ ව්‍යාපාර ඊළඟට රැකියාව උසස් ඒක නැති දෙයක් නෑ. ඒක ආරක්ෂාවක් තියෙනවා. දැන් ශිවවටුක ආරක්ෂාවට විතරක්ම දාන යන්ත්‍රයක් නේ. ඒකේ ආරක්ෂාව විතරයි. හැබැයි අර ගත්තොත් අර යන්ත්‍රය දාගත්තොත් හැම දෙයකම ගොඩාක් හොඳයි. ගොඩාක් හොඳ යන්ත්‍රයක්. ඉතින් ඒකත් එක්ක ලැබීමක දියුණුවද කරන දෙයක සාර්ථකත්වද සියල්ල හම්බ වෙනවා. මොකද මම දාපු යන්ත්‍ර වලින් 99.9%ක් හොඳ ප්‍රතිඵල දෙනවා. මොකද ඇත්තටම හැවුවා වගේ මේ දුර්විනී අර මගේ යන්ත්‍ර වැඩියෙන්ම දාගෙන තියෙන පිටරටින්. මොකද ඒක හේතුව තමයි අර තරන්න බැරි මිලක් තියෙන්නේ. ඒක නිසා අර ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙන. ඒක නිසා ඒක ඒගොල්ලන්ට තියෙන අර ලැබීම කරන දේක සාර්ථකත්වයේ සියලු දේවල් ලැබෙනකොට ඒගොල්ලන්ට ඒක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ලැබෙන්නේත් ලොකු ගාණක්. දැන් අපේ මේ හොඳ සැලරි එකක් කියලා කියන්නේ ලක්ෂයක් විතරනේ. එහි පිටරට සාමාන්‍ය ලක්ෂ 5යි 6යි තමයි සාමාන්‍ය සැලරි එක. ඉතින් ඒගොල්ලන්ට ලක්ෂ එකමාරක් දෙකක් කියන්නේ ලොකු ගාණක් නෙමෙයි. හැබැයි අපේ කෙනෙක්ට පඩියටත් වැඩි ගාණක්. එහෙම ගැටලුවක් තියෙනවා. වැඩසටහනේ අවසානයේට චොට ලං වෙන්නේ මට තව දෙයක් දැනගන්න ඕනේ ගුරුතුමනි අපි ඉනා බන්ධන ගැනනේ කතා කරන්න මේ මුලින්ම මේ මම වැඩසටහන ආරම්භයේදීම කිව්වේ අද අපි බොහෝ වෙලාවට කතා කරන්න සහ අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉනා බන්ධන සම්බන්ධයෙන්. ගොඩක් වෙලාවට මම අර සමාජ මාධ්‍ය කතාව කියලා ඉස්සෙල්ලත් මම ඔබතුමාට යොමු කරා මේ ඉනා බන්ධන සහ අතිප්‍රබල වශී ගුරුකම් කියලා අපි දකිනවා බොහෝ අවස්ථාවල මේ සමාජ මාධ්‍ය පුරා තියෙනවා. මෙන්න මේ ගැන කතා කරොත් මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ ඔබතුමාට මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ওই සමාජ මාධ්‍ය හරහා තියෙන වශී ගුරුකම් වලට සම්බන්ධ වෙනකොට? ඔයා කිව්වොත් ඇත්තටම පට්ටවල් බොරු. මම බය නැතුව කියන මම ලක්ෂ 5ක් දෙනවා මම කියන කෙනා ඔය ඕනේ කෙනෙක් වශී කරලා දුන්න මොකද රුපියල් 1500 2000 3000 නේ ගන්න. ඔය ගන්නට පූජාවක්වත් ගන්න බෑ. ඇත්තම දෙයක. ඒ කියන්නේ කාගේ හරි කීයක් හරි කඩා වඩා ගන්න එකක් ඔය කරන්නේ. ඔය කියන ඕනම කෙනෙක්ට ඕනේ జగතෙක්ට මම ලක්ෂ 5ක් දෙනවා මම ඩිපොසිට් කරනවා කියන account එක හැබැයි ගන්න බෑ වැඩි හරියනකම්. එයාගේ මගේ නමට දානවා. මට පුළුවන් නම් කරලා පෙන්නන්න. ඔය පට්ටපල් බොරු. මම බය නැතුව කියනවා. මොකද හේතුව
මම වශී කරන්න දන්නවා. මම වශී කරලා තියෙනවා. හැබැයි ওই කියන විදිහට වරු තුනෙන් ගෙදරට ගේනවා. ඒ බයිලා කියන්නේ. ඉතින් ඒකින්ද එකම දේ ආදරය කරනවා නම් කාට හරි අනවශ්‍ය දේවල් ගුරුකම් කරන්න එපා. මම කියන්නේ එකම දේ. පුළුවන් නම් වශී නොකර පුළුවන් තරම් ජීවත් වෙන්න බලන්න. එදාට ඔයගලන්ට දැනේවි මේ ජීවිතේ විඳිනවා කියලා. නැත්නම් විඳවන්න වෙනවා. අන්තිමට මේ ඔය නීච කුලයක් දීලා දැන් කොහොම හරි ගත්තා කියන්නකො මොනවා දෙයක් වෙලා සෙට් වුණා කියන්නේ කැන්සර් එකක් හැදුනොත් කොහොමද? ඔව්. ඒක නිසා එකම දේ ඔයා කාට හරි ආදරය කරනවා නම් වැඳලා හරි ගමන්නේ ආදරය ඉල්ලන්න. වශී ගුරුකම් කරන්න එපා. හොඳයි. විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ගුරුතුමා සඳහන් කළා කිසිම හේතුවක් නිසා හරි දේ කරන තැනකට යන්නේ නැතුව වැරදි දේ කරන තැනකට යන්න එපා. ඒ හරහා මේ මිත්‍යා බලයත් එක්කයි මේ කටයුතු සිදු කරන්නේ. ඒ හරහා අත් වෙන්න පුළුවන් ඉරණම, ඒ හරහා අත් වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියන එක සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා හැම වෙලාවෙම මේ වගේ කටයුත්තකට යනවා නම් ඔබ හරි තැන තෝරගන්න, හරි මාර්ගය තෝරගන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ගුරුතුමාව මුණ ගැහෙන්න පුළුවන් ක්‍රමවේදය ගැන ඔබ කල්පනා කරන වෙද්දී ඔබට පුළුවන් මාසයේ අවසාන ඉරිදාත් ඇතුළුව සෑම දිනකම උදෑසන 8ට කලින් ගුරුතුමාව මුණ ගැහෙන්න වේලාවක් වෙන් කරගන්න. 8ට කලින් පැමිණෙන පුද්ගලයන්ට පමණයි අවස්ථාව තියෙන්නේ ගුරුතුමා හා සම්බන්ධ වෙලා මේ කටයුතු සිද්ධ කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් තවත් ක්‍රම කීපයක් තියෙනවා සඳහන් කරන්න ඕනේ. ඔබ විදේශ රටක නම් ඉන්නේ ඔබට පුළුවන් ගුරුතුමා හා සම්බන්ධ වෙන්න Facebook පිටුව හරහා සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. ragamaguru.lk කියන වෙබ් අඩවිය, ඒ වගේම ragamaguru කියන Facebook පිටුව හරහාත් ඔබට පුළුවන් ගුරුතුමා හා සම්බන්ධ වෙන විදිය සම්බන්ධව දැනගන්න. මේ කරුණු කාරණාත් මතක් කරන ගමන් ඔබට ආරාධනා කරනවා සුපුරුදු විදියටම සෙනසුරාදා රාත්‍රී 7ට අපිත් එක්ක එකතු වෙන්න. ඔබට පුළුවන් ඔබේ ජීවිතයට වැදගත් කරුණු රැසක් ගුරුතුමා හා සම්බන්ධ වෙලා දැනගන්න නිවසේ ඉඳලම. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ අපේ YouTube නාලිකාව subscribe කරන්න. විශ්වකර්ම YouTube නාලිකාව මතකතුව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ගුරුතුමා සම්බන්ධ වෙන මෙවැනිම හරබර වැඩසටහන් ඔබේ ජීවිතයට වැදගත් වෙන වැඩසටහන් දැනගැනීමේ හැකියාව තියෙනවා ඉක්මනින්ම. ඒ දේවල් මතක් කරන ගමන්ම ගුරුතුමනි බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ආයුබෝවන්. හොඳයි. අදට සමගෙන යන්නයි සූදානම් වෙන්නේ දිගටම එකතු වෙලා ඉන්න විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක. සුබ දවසක් ඔබට.